කරන ජීවිතනාට මේ සතියේ අංක 13 අධ්‍යයනය සාකච්ඡා කරන්නේ නැතිව තමයි අපේ පාඩමේ ඉදිරි කොටසක් සාකච්ඡා කරේ. අද අපිට දෙන්නේ අභ්‍යාසයේ අංක 13 කියන අභ්‍යාස අංක 13 සිංහලට නගා තද්දිත පද පෙන්විය යුතු. අංක 1 උච්චින්ද සිනෙහෙ මත්තනෝ කුමුදං සාරධිකංව පානිනා. උච්චින්ද සිනේහං අත්තනෝ කුමුදං සාරධිකං ඉව පානිනා. යතා ඉව අත්තනෝ පානිනා සාරධිකං කුමුදං උච්චින්ද තතා අත්තනෝ සිනේහං උච්චින්ද. යතා ඉව එතන යථා පදයක් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එතන යථා තථා විදිහට නෙවෙයි උපමාව දක්වන්නේ. ඉව නිපාතයත් එක්ක. ඒකට මෙතන වර්ග කියන්නේ ඉව. එතකොට එතන කොහොමද ඉව නිපාතයේ තියක් හදාගන්නේ? සාරධිකං කුමුදං උච්චින්දන්තෝ ඉව. සාරධිකං කුමුදං පානිනා උච්චින්දන්තෝ ඉව. අත්තනෝ සිනේහං උච්චින්ද. ඒකේ ස්වාමීන් වහන්සේ සාරධික කියන එක. අප එතකොට කොහොමද දාන්නේ තේරුම වෙන්නේ? යම්සේ සරත් කාලයේ පිපුණු කුමුදු මල් අතින් උදුරන්නාසේ අත්තනෝ සිනේහං උච්චින්ද. තමාගේ තණ්හාව සිඳව පිළිබඳ වූ. මෙතන අත්තනෝ කියන්නේ ඒක තමාහා සම්බන්ධ කියන අර්ථය ගන්න සම්බන්ධාර්ථය. තමාහා සම්බන්ධ වූ නැත්නම් තමා පිළිබඳ වූ එන්නේ ආත්ම ස්නේහය කියන්නේ. සාරධික සාරධික කියන එක. සරද නික. එතකොට එතන නික ප්‍රත්‍යය දෙන්නේ ජාතාර්ථයේ. සාරත් කාලයේ හටගත්. එහෙම නැත්නම් සරත් කාලයට අයිති කියන අර්ථය ගන්නත් පුළුවන්. සරත් කාලයේ වූ කියන අර්ථය ගන්නත් පුළුවන්. වටලාවට කියන්නේ ඒක සරත් කාලයේදී සරත් කාලයේ හටගත්. සරද නික. අංක 2 නේවකෝ අසක්කි වාසෙට්ටෝ මානවෝ භාරද්වාජං මානවං සංඥාපේතුං න පන අසක්කි භාරද්වාජෝ මානවෝපි වාසෙට්ටං මානවං සංඥාපේතුං. නේවකෝ අසක්කි වාසෙට්ටෝ වාසෙට්ටා මානවෝ භාරද්වාජං මානවං සංඥාපේතුං. වාසෙට්ටා මානවෝ භාරද්වාජං මානවං සංඥාපේතුං නේව අසක්කි. න පන අසක්කි භාරද්වාජෝ මානවෝපි වාසෙට්ටං මානවං සංඥාපේතුං. වාසෙට්ට භාරද්වාජෝ මානවෝපි වාසෙට්ටං මානවං සංඥාපේතුං න අසක්කි. ඒක පළවෙනි පේලිය. වාසෙට්ටා මානවෝ භාරද්වාජං මානවං සංඥාපේතුං නේව අසක්කි. වාසෙට්ට මානවයා වාසෙට්ට ගෝත්‍රයෙහි වූ. වාසෙට්ට ගෝත්‍රයට අයිති තරුණයා කියන එක තමයි ඇත්තටම කියන්නේ. වාසෙට්ට ගෝත්‍රයට අයිති තරුණයා භාරද්වාජං මානවං සංඥාපේතුං.
මේ මෙතන ඇතර සංඥාපේතුන් කියනකොට මෙතන අපිට ආධ්‍යාහාරයෙන් ඒ කියන්නේ අපි අර්ථයක් දාගන්න කියන්නට ඕනේ කරුණු දන්වන්නට කියලා. කරුණු අවබෝධ කරගන්නට. එතකොට මෙතන සංඥාපේතුන් කියන පදයක් එක්කම මේක තියෙනවා. අවබෝධ කරනවා කියන්නේ මොනවද? එතන මෙතන මේ දීඝනිකායේ තියෙන මේ සූත්‍රයත් එක්ක කියන්නේ නමුත් මෙතන මේ අර්ථය ගන්නකොට කරුණු දන්වා කරුණු අවබෝධ කරවන්නට කියන අර්ථයෙන් කියන්නේ. වාසෙට්ට ගෝත්‍රයේ මානවකයා භාරද්වාජ මානවකයාට කරුණු අවබෝධ කරන්නට නොහැකි විය. එහෙම හරිද ස්වාමීන් වහන්සේ? නොහැකි වූයේමය මෙතන නොහැකි ඒව නිපාතයක් කියනවනේ අවධාරණාර්ථය. එතකොට න අසක්කි ඒව නොහැකි වූයේමය පුළුවන් උනේම නැහැ කියලා කියන්නේ අවධාරණය. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාරද්වාජෝ මානවෝපි වාසෙට්ටං මානවං සංඥාපේතුං න අසක්කි. භාරද්වාජෝ මානවෝපි භාරද්වාජ මානවකයාද වාසෙට්ටං මානවං වාසෙට්ට මානවකයාට සංඥාපේතුං න අසක්කි කරුණු අවබෝධ කරවන්නට නොහැකි වූයේමය. නොහැකි විය. නොහැකි වීය. එතන ඒව නිපාතයක් නෑ. නමුත් පණ නිපාතයේ තියෙනවා. එතකොට මේ පණ නිපාතේ ඉදිරියට ගන්නවා අපි. ඉදිරියට අරන් අර්ථ දෙනවා එකමනක් නොව කියලා. ඒ විතරක් නෙවෙයි කියන අර්ථය. හරි එතකොට එතන මොනවද තියෙන්නේ පද? වාසෙට්ට ඊට පස්සේ භාරද්වාජ ඊට පස්සේ මානව හරි. එතකොට මෙතන මානව මනුන්නව නෙමෙයි ස්වාමීන් මේක නිවැරදි වෙන්නේ. එතන මානව කියන එක වැරදි. ස්වාමීන් වහන්සේ ඒක නිවැරදි වෙන්න ඕනේ කිව්වේ ඒක මාන්තේ අකුර පොඩ්ඩක් බලන්න අකුර හරිද? අකුර අංක 3 කුසාවතියා ආනන්ද රාජධානියා ඒකං ద్వාරං සුවන්නමයං ඒකං රූපීමයං ඒකං වේලුරියමයං ඒකං පලිකමයං ආනන්ද කුසාවතියා රාජධානියා ආනන්ද කුසාවතී රාජධානියෙහි ඒකං ద్వාරං ස්වන්නමයං එක දොරක් රත්රන් වලින්ද සෝවාන්නමයන් හෝති කියලා කිව්වොත් ගැලපෙන්නේ දෙන්න හෝති කියන ක්‍රියාව දාගන්න. සෝවාන්නමයන් හෝති එක් දොරටුවක් ස්වර්ණමය වෙයි නැත්නම් රණෙන් නිමවන ලද්දේ වෙයි. ඒකං ద్వාරං සෝවන්නමයං හෝති එක් දොරක් රණින් නිමවන ලද්දේ වෙයි. ඒකං රූපීමයං හෝති එකක් රිදියෙන් නිමවන ලද්දේ වෙයි. ඒකං වේලුරියමයං හෝති එකක් වෙරළු මිනියෙන් නිම කරන ලද්දේ වෙයි. ඒකං පලිකමයං හෝති එකක් පලිඟු වලින් කරන ලද්දේ වෙයි. හරි එතකොට වේලුරිය කියන්නේ වෛරෝඩි කියන අර්ථයෙන්. වෛරෝඩි ගණික වල තමයි වේලුරිය කියලා කියන්නේ. එතකොට මෙතන මොනවද තියෙන තදිරපද? එතන කිහිපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සෝවන්නමය මය ප්‍රත්‍ය එයින් කරන ලද්දේ රූපීමය වේලුරියමය පලිකමය. හරි මේ ප්‍රත්‍ය එකම අර්ථේ තියෙන්නේ එතකොට.
අංක 4 මයිහං භාගිනෙය්‍යෝ ඉමස්ස රජ්ජස්ස සාමිකෝව දීතරං ඒතස්සේව දත්වා අபிසේකමස්ස කරිස්සාමීති. මයිහං භාගිනෙය්‍යෝ මගේ බෑනා ඉමස්ස රජ්ජස්ස සාමිකෝ ඒව මේ රාජ්‍යයට හිමිකරුවාය. දීතරං ඒතස්ස ඒව දත්වා දුව ඔහුටම පාවාදී. අභිසේක මස්ස කරිස්සාමීති අස්ස අභිසේකං කරිස්සාමීති ඔහුගේ රාජ්‍ය අභිෂේකය කරන්නේ යැයි කරන්නෙමිය. එතකොට එතන මොනවද තියෙන්නේ තදිත පද? භාගිනෙය්‍ය හරි. භගිනි නෙය්‍ය. නෙය්‍ය ප්‍රත්‍ය. අංක 5 අතීතේ වාරාණසියං බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්ති බෝධිසත්වෝ බාතික සතස්ස කනිට්ටෝ අහෝසි. බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්ති මේක සත්තමී විභක්ති භාවාර්ථ සත්තමී. අතීතයේ වාරාණසියං අතීතයේ බරණැස බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්ති බ්‍රහ්මදත්ත රජ රාජ්‍ය කරන සමයේ බෝධිසත්වෝ බෝධිසත්වයන් වහන්සේ බාතික සතස්ස සොයුරන් 100කට කනිට්ටෝ අහෝසි බාලයා විය. බ්‍රහ්මදත්ත කියන්නේ අතන මෙතන බ්‍රහ්මදත්ත රජු කියන එක නෙවෙයි ඇත්තටම කියන්නේ බ්‍රහ්මදත්ත පරපුරේ රජ කෙනෙක් කියන අර්ථය. නැත්නම් පොත ගත්තලා හැමතැනම මේ බ්‍රහ්මදත්තනේ අතීතයේ බ්‍රහ්මදත්ත කියන්නේ. එතකොට ඇත්තට මේ කියන රජ ප්‍රවේණයක් රජ පරම්පරාවක්. ඒ බ්‍රහ්මදත්ත කියන රජ පරම්පරාවට අයිති රජ කෙනෙක්. රජ කරන කාලය කියනකොට මෙතන බ්‍රහ්මදත්ත න තද්දිතේ අපච්චත්ත. එතකොට මෙතන වෘද්ධියක් වෙන්නේ නැහැ බ්‍රහ්මදත්ත කියන තැන. ඒ විදිහටම අංක 6 ඉදංකෝ මහරජ සන්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පුරිමේහි සන්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලේහි අභික්ඛන්ත තරංච පනීත තරංච හොಂತಿ. ඉදංකෝ මහරජ මහරජතුමනි මේ සන්දිට්ඨිකං සාමාන්‍ය ඵලං මෙලවදීම ලැබිය හැකි මහන භවයේ ඵලයන් පුරිමේහි කලින් කී සන්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලෙහි කලින් කී මහනකමේ අනුසස් වලට වඩා අභික්ඛන්ත තරංච වඩා සිත්කලුය පනීත තරංච ඊතා ප්‍රනීතය. එතකොට ඉදන් කියන පදේ ඉන්නෝනේ සම්දිත්තිකන් සාමාන්‍ය ඵලං කියන ඒ වගේ. එතකොට සාමාන්‍ය ඵලං කියන එකට තමයි එතන විශේෂණ වෙන්නේ. එතකොට මහරජ ඉදන් සම්දිත්තිකන් සාමාන්‍ය ඵලං මේ ආත්ම භාවයේදීම දැකිය හැකි නැත්නම් සම්දිත්තික සාමාන්‍ය ඵලය ශ්‍රමණ භවයේ ඵලය පුරිමේ සම්දිත්තිකේ සාමාන්‍ය ඵලය පෙරකී සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයන්ට වඩා අධික්ඛන්ත තරංච ඊතා ප්‍රභාවත් ද අපනීත තරංච ඊතා උසස්ද හෝති කියලා කියන්නේ වෙයි. ඒක වචනේ ස්වාමීන් වහන්සේ හෝති වෙන්නේ එහෙමද? ඔව්. ස්වාමීන් වහන්සේ මේ අවසර ස්වාමීන් වහන්සේ මේ කලින් කී කියලා අර ස්වාමීන් වහන්සේ තතිය විභක්තියේ කාලයක අර්ථයක් එනවද එතන? පුරිමේහි සම්දිට්ඨිකේ සාමාන්‍ය ඵලේ කලින් කියලා ලබන්නේ. එතන පංචමී කලින් කී සාන්දෘෂ්ටික ඵලයන්ට වඩා කියන අර්ථය ගන්නට මෙතන අර වඩා කියලා අර්ථය ගන්නට මෙතන පංචමී යොදලා තියෙනවා. පංචමී බහුවචනේ තියෙන්නේ.
එහෙමයි ස්වාමීනි. එතකොට මෙතන මොනවද තියෙන තන්දිත බල? සන්දිට්ඨික ඊට පස්සේ අභික්ඛන්ත තර කියන එක. පනීත තර. තරපත්තේ ඇඳලා තියෙනවා. බොහෝ දෑ අතුරින් වඩාත්ම කියන අර්ථය ගන්නට. හරි. අංක එතකොට එතන මේ පුරිම කියන එක මට එකක් අමතක වුණා. පුරිම කියන්නේ පුරේ පෙර වූ කියන අර්ථය. එතකොට ඉම ප්‍රත්‍යය මෙතන කියන්නේ. පුරේ ඉමද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙම ඇදලා පුරිම වෙනවා. ඔව් ඉම ප්‍රත්‍ය වූ කියන අර්ථය ලබා දෙනවා. අංක 7 ඒක රඤ්ඤෝ වශයෙන් නිවැරදි වෙන්න ඕන චතුර්ථ විභක්තිය. රඤ්ඤෝ මහා සුදස්සනස්ස උපරිපාසාද වරගතස්ස දිබ්බං චක්කරතනං පාතුර හෝසි සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාර පරිපූරං. උපරිපාසාද වරගතස්ස මහා සුදස්සන රඤ්ඤෝ ප්‍රසාදයේ ඉහළ මහලයට පැමිණි මහා සුදස්සන රජතුමාට දිබ්බං චක්කරතනං පාතු අහෝසි දිබ්බං චක්කරතනං. ඊට කලින් විශේෂණ පද ටික එන්නේ. මේ ටික සහස්සා සනේනිකං සනාමිකං සබ්බාකාර පරිපූර්ණං දිබ්බං චක්කරතනං. ඒවයි ස්වාමීන් වහන්සේ. සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාර පරිපූර්ණං දිබ්බං චක්කරතනං පාතු අහෝසි. අර දහසක් ඇති නිම්මලලු සහිත නැබ සහිත සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ චක්‍ර රත්නය පහළ විය. එතකොට එතන මොනවද තියෙන තද්විත පද? සනේමික සනාභික කියලා ඒ දෙක ගන්න පුළුවන්. ඒ දෙක ගන්න පුළුවන්. එතන සාවිනාස මෙතන අවසර ගැටලුවක් ආසාවෙන් දැන් උපරි පාසාද වරගතස්ස කොහොමද මේක විසන්දි කියන්නේ? පාසාද වරස්ස උපරි ගතස්ස උපරි පාසාද වා ආගතස්ස ඒක කොහොමද සාවිනාස මට ගන්න එතන හරි අපහසුයි. කොහොමද ඒක? මෙතන වර කියන පදේ උතුම් කියන අර්ථය දෙන්නේ. එතකොට එතන උපරි පාසාදෝ කියලා හැදෙනවා. මත්තේහි මෙන්න මෙහෙම කියන්නේ පාසාදස්ස උපරි පාසාද කියලා. ඒ කියන්නේ මෙතන එතකොට හැදෙන්නේ අවේයි භාව සමාසයක් ඉස්සරෝම පාසාදස්ස උපරි පාසාද. ඊට පස්සේ වර කියන මේ විශේෂණ පදේ පිටුපසින් ආය මේ සමාස වෙනවා. උපරිපාසාද වර කියලා ඊට පස්සේ හැදෙනවා. ඊට පස්සේ උපරිපාසාද වරං ගතෝ කියලා ආය දුතිය තප්පුරිසේ හැදෙනවා. එතකොට උපරිපාසාද වර ගතෝ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ උතුම් වූ ප්‍රාසාදයේ ඉහළ මහලට ගියේ කියන එක. ස්වාමීන් වහන්සේ. ඔව්.
හරි ඊට පස්සේ අංක 8 වාරාණසියං යසෝ නාම කුලපුත්තෝ සෙට්ටිපුත්තෝ සුකුමාලෝ හෝති තස්ස තයෝ පාසාදා හොಂತಿ ඒකෝ හේමන්තිකෝ ඒකෝ ගිම්හිකෝ ඒකෝ වස්සිකෝ වාරාණසියං යසෝ නාම කුලපුත්තෝ සෙට්ටිපුත්තෝ සුකුමාලෝ හෝති බරණැස යසෝ නාම යසෝ නම් සෙට්ටිපුත්තෝ යස නම් කුලපුත්තෝ සෙට්ටිපුත්තෝ වැදගත් පවුලක සිටු පුත්‍රයා සුකුමාල විය සුකුමාලෝ හෝති ඒක ස්වාමීන් වහන්සේ සෙට්ටි කුල පුත්‍රයා සුකුමාල විය කියලා ගත්තත් කමක් නැද්ද නැත්නම් වැදගත් පවුලක වැදගත් පවුලක පුත්‍රයා සුකුමාල විය කියලා කුලපුත්තෝ කුලපුත්‍ර වූ සෙට්ටිපුත්තෝ සිටුපුත්‍රයා කුලපුත්‍ර වූ සිටු පුත්‍රයා බරණැස යසෝ නම් යස නම් කුලපුත්‍ර වූ සිටු පුත්‍රයා සුකුමාලෝ හෝති සුකුමාල විය සුකුමාල තස්ස තයෝ සුකුමාල වේ ඔහුට තස්ස තයෝ පාසාදෝ හොಂತಿ ඔහුට ප්‍රාසාදයන් 3ක් වූහ වෙත් ඔහුට ප්‍රාසාදයන් 3ක් වෙත් ඒකෝ හේමන්තිකෝ එකක් ශීත කාලයට යෝග්‍යද ඒකෝ ගිම්හිකෝ එකක් උෂ්ණ කාලයට යෝග්‍යද ඒකෝ වස්සිකෝ එකක් වර්ෂා කාලයට යෝග්‍යද වෙත් වෙහි එතකොට එතන මොනවද තියෙන තද්දිද බල මේකේ ස්වාමීන් වහන්සේ මේ තයෝ කියන එක තීන කියලා ගන්න පුළුවන් තිදෙනාගේ සමූහයේ මේ තයෝ කියන එකත් ගන්න පුළුවන් ඊට පස්සේ අර හේමන්ත ඉක ගිම්හික ස්වාමීන් වහන්සේ එකතන කොහොමද ගෙම්හ නික වස්ස හේමන්ත නික හේමන්ත නික එතකොට එතන නික ප්‍රත්‍ය මොන අර්ථයේද යෙදෙන්නේ එයට අයත් නෑ මෙතන මේකට කියනවා අරහාර්ථය කියලා සුදුසු හේමන්ත නික හේමන්ත කාලයට සුදුසු හේමන්ත කාලයට ගැලපෙන ගිම්හ නික ගිම්හාන කාලයට සුදුසු ගිම්හාන කාලයට ගැලපෙන ඒ නික ප්‍රත්‍ය ඒ අර්ථය අපිට ඔය පොතේ කියලා දුන්නේ නැහැ ඒක අර අමතර අර්ථයක් විදිහට ගන්නේ වස්ස නික වර්ෂා කාලයට සුදුසු වර්ෂා කාලයට ගැලපෙන එතකොට එතන නික ප්‍රත්‍යය දෙන්නේ අරහාර්ථය නැත්නම් යෝග්‍ය අර්ථය කියලා කියනවා ස්වාමීන් වහන්සේ එතන සුකුමාලෝ කියන එක ගන්න බැයිද? ඊතා සියුමෙලි කියලා. මෙතන නැහැ සුකුමාර කියලා තමයි පදේ හැදෙන්නේ. එතන සුකුමාර කියන එකට රකාරයට ලකාරයක් කියලා සුකුමාල වෙන්නේ. ඒක ප්‍රතිත්‍යක් කියලා ගන්නම එතන සමාස ක්‍රියාවක් තියෙන්නේ. එහෙමයි ස්වාමීන්. අංක 9 මහා කස්සප තේරෝච අනුරුද්ධෝ මහා ගණී උපාලී තේරෝ සතිමා ආනන්දෝච බහුසුතෝ අඤ්ඤේ බහු අභිඥාතා ශාවකා සත්තු වන්නිතා
සබ්බේ පංචසතා තේරා නවංගංජින ශාසනං උග්ගහෙත්වාන ධාරේසුං බුද්ධ සෙට්ටස්ස සන්තිකේ. මහා කස්සප තේරෝච මහා කස්සප තෙරුන් වහන්සේද අනුරුද්ධ තෙරුන් වහන්සේද මහා ගණී හොඳි මහා ගණී අනුරුද්ධෝච්ච මහා පිරිස් ඇත්තා වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද මහා කස්සප තෙරුන් වහන්සේද මහා ගණී අනුරුද්ධෝ මහා පිරිස් ඇති අනුරුද්ධ තෙරුන් වහන්සේද උපාලිතේරෝ සතිමා සතිමත් වූ උපාලි තෙරුන් වහන්සේද ආනන්දෝච බහුශ්‍රුත වූ ආනන්ද තෙරුන් වහන්සේද හොන්ති විය. නෑ ඊට පස්සේ එක තෙරුන් වහන්සේ දිගට ඔව් ද සත්තු අන්නිතා ශාස්ත්‍රුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද අඤ්ඤේ බහු අභිඥාතා ශාවකා අනෙකුත් බොහෝ ප්‍රකට වූ ශ්‍රාවකයින්ද ශ්‍රාවක වූ සබ්බේ පංච සතා තේරා සියලු 500ක් තෙරුන් වහන්සේලා බුද්ධ සෙට්ටස්ස සන්තිකේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි නවංගංජින වහන්සේගේ සමීපයේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයේ නවංගංජින ශාසනං උග්ගහෙත්වාන ධාරේසු නවංග ශාස්ත්‍රූ ශාසනය ඉගෙනගෙන දරාගත්හ. නවංගං ජින ශාසන අංග 9ක් ඇති බුදු සසුන අංග 9ක් ඇති බුදු සසුන ඉගෙනගෙන දරාගත්හ. ඒක ස්වාමීන් වහන්සේ මේක අපිට නවත්තන්න බෑ එක දිගටම ස්වාමීන් වහන්සේ කියන්න එනවා නේද? එහෙමද? මං හොද්දි කියලාත් ගත්තා. මේක එක කරන්න බෑද? එහෙමයි. මේක ගාථානේ ඉතින් මේ ගාථා දෙකක් එකට සම්බන්ධයි. ඉතින් මේ වගේ තැන්වල මේ ගාථා ඒ අර්ථ ගන්නකොට සම්පූර්ණයෙන් අපිට අර්ථ ගන්න වෙනවා. මොනවද තියෙන්නේ? මහා ගණී මහා ගණී කියනකොට ඊ ප්‍රත්‍ය ඝන ඇත්තා වූ කියන අර්ථය. ඊට කලින් තව එකක් තියෙනවා. මහා කස්සප තේරෝ ගන්න පුළුවන් සාවිනාස. කස්සප කියන්නේ කස්සප න ප්‍රත්‍ය කාශ්‍යප ගෝත්‍රයේ වූ ඊට පස්සේ අංක 10 තස්සාච සාමිනී තත්ත කුවේනී නාම යක්ඛිනී නිසීදී රුක්ක මූලම්හි කන්තන්ති තාපසී විය. තවදුරටත් කියන්නේ නම් තස්සා සාමිනී ඇයගේ ස්වාමි දුවනිය තත්ත කුවේනී නාම යක්ඛිනී එහි කුවේනී නම් යක්ෂණියයි. නිසීදී රුක්ක මූලයේ කත්තන්ති තාපසී විය. කත්තන්ති තාපසී විය නිසි රුක්ක මූලම්හි නිසීදී. තවදුරටත් කියන්නේ නම් තස්සාච ස්වාමිනී ඇයගේ ස්වාමි දුවනිය එහි කුවේනී නම් යකින්නයි කත්තන්ති තාපසී විය. තාපසියක් මෙන් නූල් කටිමින් කත්තන්ති නූල් කටිමින් රුක්ක මූලම්හි නිසීදී නූල් කටිමින් හුන්නීය. හරි එතකොට මෙතන අපිට වද ඉනී කියන දන යක්ඛ ඉනී කියන එක තමයි යක්ඛිනී වෙලා තියෙන්නේ. ඒවල තාපසී කියනකොට ඉතිලිංගයේ ඊ ප්‍රත්‍යය. පන්තන්ති කියනකොට ඉතිලිංගයේ ඊ ප්‍රත්‍යය. සාමිනී කියනකොට ඉනී ප්‍රත්‍යය.